හරි මගේ දරුවනේ අපි මේනකොට 10 ශ්‍රේණී දු දරුවන්ගේ සාහිත්‍ය පාඩම් මාලාවේ 3 වෙනි පාඩම සාකච්ඡා කරමින් ඉන්නේ. ඒතර ඒකේ අපි අහන්න තියෙන ප්‍රශ්න විවිධ ආකාරයෙන් සාකච්ඡා කරමින් යනවා. ඒතර අන්නේ එවැනි ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරලා සුවිශේෂී ਵਿਚාර ටිකක් ඔබට කියා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි බලමු ජනකවි පාඩමේ මේ කවි ටික නේද? කවි ටිකෙන් අහන්න පුළුවන් විවිධ ප්‍රශ්න තියෙනවා. ඒකෙන් වැදගත් ඒවා ටිකක් අපි තෝරගෙන ඔබට සාකච්ඡා කරනවා. හැබැයි ඒ සාකච්ඡා කරන ටික දෙහිවින්ම ඔබට වැදගත් වේවි. පැහැදිලිද? right. ඒ කියන්නේ කවි වලින් දෙන උපදේශනයන්, කාව්‍යෝක්ති, right? අදහස් පාඨවල අන්න ඒවා. බලන්න එතකොට හානාහිය පානාඩහැරෙන් දැනේ ආදර්ශ ප්‍රශ්න. පාසන කවි පදවල අර්ථය ලියා දක්වන්න. ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ. දැන් මම පුතාලට මම පැහැදිලි කරලා තියෙනවා පළවෙනි කවියනේ නේද? ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ. මිනිහා නොමිනිහා යන කඩිස්සරෙන් දැනේ. අමුතු බදීම අත ඇක්ලුමෙන් දැනේ. හානාහිය පානා අඳුහැරෙන් දැනේ. අන්න දැන් එතකොට ඔබට පැහැදිලි මේ කවිය තුල නිදසුන් හතරක් කියා දෙනවා. ඒ හතරක් කියා දීලා තමයි අපිට ලස්සන උපදේශනයක් මේකේ ගෙනැද්දී. එතකොට පළවෙනි එක මොකද්ද මේ? ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ. ඒ කියන්නේ ගස් කපන කෙනා හරියට ගස කපනවාද නැද්ද යන්න කියන එක ගස මුල මොනවා කිරීමෙන්ද? එයා පාදන විදියෙන් සුද්ධ කිරීමෙන් තේරුම් ගත හැකියි. පැහැදිලිද? ගස කපන කෙනා හරියට ගස කපනවාද නැද්ද කියන එක ගස මුල සුද්ධ කරන ආකාරය, පිරිසිදු කරන ආකාරය අනුව හඳුනා ගන්න පුළුවන්ලු. අන්න ඒක තමයි අහන්නේ. එතකොට ඒකට තමයි අපි උත්තරේ ලියන්න ඕන. පැහැදිලිද? කොහොමද? එතකොට මෙන්න මේ විදියට ගස නිවැරදිව කපනවාද නැද්ද යන්න ගස මුල මම හිතන්නේ චූටි ප්‍රමාණයක් මම පුතාලට ඉඳ මදි වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න ටික ඔහොම තියලා පිළිවෙලට පිළිතුරු අපි පහලින් ලියාගෙන යමු මේ විදියට. පළවෙනි ප්‍රශ්නේ අපි මෙහෙම ගමු මේ විදියට. හරිද? ඔන්න. ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ. ගස කැපීම නිවැරදිව කරනවාද නැද්ද යන්න ගස මුල සුද්ධ කරන ආකාරයෙන්
ආකාරයෙන් දැනගත හැකි බව. අන්න ගස කැපීම නිවැරදිව කරනවාද නැද්ද යන්න ගස මුල සුද්ධ කරන ආකාරයෙන් දැනගත හැකියි. පැහැදිලිද? දැන් එහෙනම් ගස් කපන කෙනා මොකක් කරනවද? ගස කැපීම නිවැරදිව කරනවාද නැද්ද යන්න ගස මුල සුද්ධ කරන ආකාරයෙන් දැනගත හැකි බව. පැහැදිලිද? දැන් එහෙනම් මෙයා මේ වැඩේ හරියට කරනවාද නැද්ද කියන එක සුපැහැදිලිව අපිට තේරෙනවා එයා ගස වටේ පිරිසිදු කරන ආකාරය. පැහැදිලිද? හරි. බලන්න එහෙනම් දෙවෙනි එකේ උත්තරේ. දැන් ඔන්න පළවෙනි එක හරි ගස කැපීම නිවැරදිව කරනවාද නැද්ද යන්න ගස මුල සුද්ධ කරන ආකාරයෙන් දැනගත හැකි බව. හරිද? බලන්න දෙවෙනි එක අහන්නේ මොකක්ද කියලා බලන්න. වහින කලට කූරින් විල් වලින් නැත. වහින කලට කූරින් විල් වලින් නැත. එතකොට ඔබට පේනවා ඔන්න අහන්නේ මොකද්ද? වහින කාලයට කූරින් විල් වලින් නැත. වහින කාලයට මොකද වෙන්නේ? වැසි ජලය උතුරා යන විට මාළු නිදහස සොයා යනවා. අන්න ඒක තමයි කියන්නේ. වැසි ජලය ඇදහැරෙන වැසි ජලයත් එක්ක ඔවුන් සිටින ජලාශ පිරීතිරි එනවා. එතකොට මොකද කරන්නේ? ඔවුන් නිදහසේ ඒ තැන් හොයාගෙන ඒකේ තමන්ගේ නිදහස දැන් හිතන්නකෝ යම් මාළු කණ්ඩායමක් ඉන්නවා විලක. එතකොට විලනේ නේ. විල උතුරද්දී මොකද වෙන්නේ? ඒගොල්ලෝ විලේ ඇතුළේ විතරයි සීමාව. කවුරුත් ආසයි එහාට යන්න. කවුරුත් එක තැනට කොටු වෙලා ඉන්න කැමති නැහැ. අන්න ඉතින් මාළුත් එහෙම තමයි. හැබැයි ඉතින් ජීවිතේ ඒගොල්ලෝ විනාශ වෙනවා. ඇයි ඒ? සමාජයට මගදී ඔය මාළු මරණ අයට අහු වෙන්න පුළුවන්. නේ? එක්ක ඔය අලුත් වතුර හොයාගෙන යද්දී ගොඩබිම් වලට ඇදෙනවා. එතෙන්දී සත්තුන්ට අහු වෙනවා. ජීවිතේ විනාශ වෙන බල නැත්තම් සමහරලාට ඒගොල්ලෝ සමාජයට හොඳ වතුර ටිකක් එයාලට ලැබෙන්නත් පුළුවන්. ඒ දෙකම තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් මොකද්ද මේ කියන්නේ? වැසි කාලයේ උදා වීමත් සමග මාළුන් නිදහස සොයා යාම. හරිද? වැසි කාලය උදා වීමත් සමග වැසි කාලයේ උදා වීමත් සමග මාළුන් විල් වලින් නික්මී නිදහස සොයා යන බව. හරි. right. වැසි කාලයේ උදා වීම සමග මාළුන් විල් වලින් නික්මී නිදහස සොයා යන බව. ඔබ දන්නවා එහෙනම් වහින කාලට විල් වලින් මොකද කරන්නේ මේගොල්ලෝ? නික්මිලා යනවා. පැහැදිලිද? වහින කාලයට මොකද ගෙන්නේ? වැසි ජලය උතුරා යන විට නේ. වහින කාලයට විල් වලින් විල් උතුරා යනවා. අන්න එතකොට මොකද කරන්නේ? නිදහස පතා මේගොල්ලෝ යනවා. අපිට ඕන නම් ඒක මෙහෙම ලියන්න පුළුවන් මේ විදිහට. වැසි කාලය උදාවන විට විල් ජලයෙන් උතුරා
උතුරා යන අතර මාළුන් නිදහස සොයා යන බව. හරි. වැසි කාලයේ උදාවන විට විල් ජලයෙන් උතුරා යන අතර මාළු නිදහස් සොයා යන බව. වැසි කාලයේ උදා වීමත් එක්ක මොකද කරන්නේ? මේ මාළු විල් වලින් යනවා නික්මිලා යනවා. පැහැදිලිද? බලන්න ඊළඟ එක. වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ. අන්න ඒක. දැන් මම මෙහෙම ඔබට උත්තර ලිව්වහම ඔබට මේ ප්‍රශ්න ටික දැක්ක ගමන් උත්තර ටික මතක් වෙනවා. ඊළඟට ඔබට පුළුවන් චෙක් කරගන්න. පැහැදිලිද? වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ. ඒ මොකක්ද? හැම විටම වැරදි පේන්නේ කාටද? නූගත් අයට. පැහැදිලිද? වැඩ නොදන්නා අයට තමයි වැරදි පේන්නේ. පැහැදිලිද? යම් කාර්යයක් පිළිබඳ මන අවබෝධයක් නොමැති අයට තමයි වැරදි හැම විටම පේන්නේ. එහෙනම් ඔබ හැම විටම දැනගන්න ඕන වැඩ නොදන්නා අයට තමයි වැරදි පේන්නේ. අන්න. වැඩ නොදන්නා අයට සෑම විට වැරදි පෙනෙන බව. හරිද? ඒ කියන්නේ යම් කාර්යයක් හරියට දන්නේ නැති අයට නේද? ඒගොල්ලෝ දන්නේ නැත්තම් වැඩ නොදන්නා මිනිස්සු අයට තමයි වැරදි පේන්නේ. සාමාන්‍යයෙන් ඒ අදාළ කාර්යය පිළිබඳ මනා හසල බුද්ධියක් තියෙන කෙනාට නේද? වැරදි නැතිය හරි එක තමයි ඒගොල්ලොට පේන්නේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් නිවැරදි එක නිවැරදි විදියට දකිනවා. දැන් අර මුකුත් දන්නේ නැති මිනිස්සයාට පේන්නේ ඔහු දන්නේ නැති නිසා අරයා හරියට කරත් වැරදි විදියට පේන්නේ. අන්න එතනයි තියෙන විශේෂත්වය. Taman දන්නේ නැත්තම් පැහැදිලිද? Taman ඒ කාර්යය දන්නේ නැත්තම් අනිත් එක්කෙන කරනකොට යාට පේන්නේ ඒක වැරදි විදියට. ඒ නිසා අපිට දෙන පණිවිඩය මොකක්ද? යම් කාර්යයක් හරියටම හොඳ හැටි අවබෝධ කරගන්න වෙනවා. අන්න අයගේ අගුණ කියන්න කලින් නේද? වැඩ නොදන්නා අයට සෑම විට වැරදි පෙනෙන බව. වැරදි පෙනෙන බව. හරි. බලන්න ඊළඟ එක. පැණිවරකා ගහටත් හෙන නොවදිද්ද. පැණිවරකා ගහටත් හෙන නොවදිද්ද. නේද? පැණිවරකා ගහට කියලා කියන්නේ කොච්චර හොඳට හිටියත් නේද? කොතරම් උසස් වුවත් විනාශ වීමට වැඩි කාලයක් ගත නොවන බව. කොතරම් උසස් වුවත් නේද? විනාශ වීමට ගත වන කාලය අතිශයින්ම අඩුයි. කොච්චර උසස් වුණත් උස් පහත් ભેදයක් නැහැ. මොකටද? ජීවිතේ විනාශ වෙන්නේ. එහෙනම් ජීවා ජීවී පරිසරයේ සියල්ලට පොදු ගුණාංගයක් තමයි මොකද්ද? මරණය, විනාශය. පැණිවරකා ගහටත් හෙන ගහනවා කියන එකෙන් පැහැදිලි කරන්නේ එහෙනම් ජීවිතයේ අනිත්‍යතාවය උස්මිති ભેදයක් නැහැ. උස්මිති ભેදයකින් තොරව සනාතන දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? අන්න එහෙනම් පැණිවරකා ගහට කියලා කියන්නේ ඒකයි. පැණි කියලා දාලා සංකේතවත් කරන්නේ ඒකයි.
කෙතරම් උසස් වුවත් විනාශ වීමට කෙතරම් උසස් වුවත් විනාශ වීමට කාලයක් ගත නොවන බවයි. ඒතර මේකේ ව්‍යංගය කියන්නේ මොකද්ද පුතේ? ජීවාජීවී සියලුම දෑ විනාශ වන බව. පැහැදිලිද? අන්න එහෙනම් ඒකේ ඔබ මතක තියාගන්න ඕන ඒ තුලින් ප්‍රකට වන්නේ පැහැදිලිද? ඒ පාඨය තුලින් ප්‍රකට වන්නේ මොකද්ද? ජීවාජීවී ජීව අජීවී සෑම දෙයක්ම විනාශ වන බව. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ දර්ශනය නේද? සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි. නේද? සබ්බේ සංඛාරා අනිච්ඡන්ති. සියලු සංස්කාර ධර්මයන් නැසෙනවා. ඒක නවත්තන්න බැරි බව. අන සනාතන දහමක් ගැන කියන්නේ ජීවාජීවී සෑම දෙයක්ම විනාශ වන බව. ඊළඟට අහන්නේ දත නැතිදා උක්දඬුගිනි තපින්ටද දත නැතිදා. ඒ මොකක්ද ඒ කියන්නේ? බලන්න. දත නැතිදා උක්දඬුගිනි තපින්නද. යම් කාර්යයක් නේද? යම් කාර්යයක් කරන්න ඕන වෙලාවේ කළ යුතුයි. පැහැදිලිද? ඒතොර ඒකේ ඵල නෙලන්න නම් ඒ කාර්යය තුල නෙලන්න ඕන අනිවාර්යයෙන්. නැත්තම් ඒකේ කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. පැහැදිලිද? ප්‍රයෝජනයක් ගත නොහැකි වෙලාවේ ලැබෙන දෙයින් ප්‍රයෝජනයක් නැහැ. අන්න එතනයි කියන්නේ. ප්‍රයෝජනයක් ගත නොහැකි වෙලාවේ. පැහැදිලිද? එතකොට ඒකේ වෙලාවේ ලැබිලා වැඩක් නැහැ. ප්‍රයෝජනයක් තියෙන වෙලාවේ තමයි ඒක ගන්න ඕන. පැහැදිලිද? අපි මෙන්න මෙහෙම ඒකට උත්තරේ දෙනවා. යම් කාර්යයක් කළ යුත්තේ ඉන් ප්‍රයෝජන ලැබෙන මොහොතේදී බවත් ප්‍රයෝජනයක් නොමැති වෙලාවේ වෙලාවේදී එය කිරීමෙන් ප්‍රතිඵල නොලැබෙන බවයි. හරිද? යම් කාර්යයක් කළ යුත්තේ ඉන් ප්‍රයෝජන ලැබෙන මොහොතේදී බවත් ප්‍රයෝජනයක් නොමැති වේලාවේදී ඒ කිරීමෙන් ප්‍රතිඵල නොලැබෙන බවයි. ඒකයි එහෙනම් පැහැදිලි වෙන්නේ. එහෙනම් උක්දඬු හපන්න ඕන දත් තියෙන කාලේ. නේ? පොත් කියවන්න ඕන ඇස් පේන වෙලාව. ඇස් පේන්නේ නැති වෙලාවේ පොත් කියවලා වැඩක් නැහැ. පැහැදිලිද?
හරි. එතකොට ඔන්න ඒකේ ඔබට පැහැදිලි ඒ ප්‍රශ්න පහට උත්තර ටික පිළිවෙලට. හරිද? බලන්න පළවෙනි එක ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ. මම පැහැදිලි කරා. එහෙනම් ගස කැපීම නිවැරදිව කරනවාද යන්න ගස මුල පිරිසිදු කිරීමෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන්ලු. වහින කාලයට කූරින් විල් වලින් එත. හරිද? වැසි සමයේ උදා වීමත් එක්ක විල් උතුරා යනවා. මාළුන් නිදහස් හොයාගෙන යනවා. එතකොට ඔයකින් අවසානයේ කියා දෙන්නේ මොකද? ලද්දෙන් සතුටු වෙන්න ඕන. ඊට වැඩිය හොයන්න ගියොත් එහෙම තියෙන දෙයක් නැති වෙලා යනවා. වරද පෙනිති වැඩ නුගත් අයටලු. අන්න එනම් ඒ යම් කාර්යයක් පිළිබඳ මන අවබෝධයක් නැති උගත්කමක් නැති අයට තමයි අන් අයගේ හරි දේත් වැරදියට පේන්නේ. පැණිවරකා ගහටත් හෙන නොවදිද්ද. කොච්චර උසස් වුණත් විනාශ වෙන්නේ තරම් කාලයක් නොවන බව. පැහැදිලිද? ඒ අනුව අපිට දෙන පණිවිඩය මොකද්ද? ජීවාජී පරිසරයේ සියල්ල නැසෙන සුළු බව. දත නැතිදා උග්දඬුගෙන තපින්නද. අන්න යම් කාර්යයක් කළ යුත්තේ ඒ අදාළ වේලාවදී. එහෙනම් ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය ලබන්න නම් ඒ අදාළ වේලාවේ කරන්න ඕන. එසේ ඊට පසුව කරාට ඒක ප්‍රතිලාභ අපිට හම්බ වෙන්නේ නැහැ. දැන් ඔබ හිතන්න ඔබ විභාගයට පාඩම් කරනවා. ඔබ විභාගයට පාඩම් කරනවා නම් හෙට විභාගෙන අද පාඩම් කළා හරියන්නේ නැහැ. නේද? ඊට කලින් ඉඳලා මේක කරන්න ඕන. අන්තිම මොහොතේ කරාට ඒක ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේ දෙන පණිවිඩ අතිශයින්ම අපිට ජීවිතේ හදා ගන්න පුතේ කියන්නේ. පැහැදිලිද? හරි. බලන්න එහෙනම්. නේද? ගස කැපීම නිවැරදිව කරනවාද නැද්ද යන්න. ගස කැපීම නිවැරදිව කරනවාද නැද්ද යන්න ගස මුල සුද්ධ කරන ආකාරයෙන් දැනගත හැකි බව. වැසි කාලයේ උදාවන විට විල් ජලයෙන් උතුරා යන අතර මාළුන් නිදහස සොයා යන බව. වැඩ නොදන්නා අයට සෑම විටම වැරදි පෙනෙන බව. කියන්නේ උගත් මිනිස්සුන කිසිම උගත්කමක් නැති අයට තමයි අනුන්ගේ වැරදි පේන්නේ. අනුන්ගේ හරියටත් වැරදියට පේන්නේ. කෙතරම් උසස් වුවත් විනාශ වීමට කාලයක් ගත නොවන බව. එනම් ජීවාජීවී සෑම දෙයක්ම විනාශ වන බව. යම් කාර්යයක් කළ යුත්තේ ඉන් ප්‍රයෝජන ලැබෙන මොහොතේදී බවත් ප්‍රයෝජනයක් නොමැති වේලාවේදී ඒ කිරීමෙන් ප්‍රතිඵල නොලැබෙන බව. අන්න එනම් ඒ කොටස ඔබට පැහැදිලි. ওই විදියට ප්‍රශ්න විභාගෙදී ආවහම පිළිවෙලට උත්තර ලියන්න ඕනමයි පුතාලා. හරි. බලන්න ඊළඟට. දී ඇති පදයේ අදහසට විරුද්ධාර්ථ පදයේ කවි පෙරෙන් උපුටා ලියන්න. දැන් මේ වගේ ඒවා දෙන ඔබට ඔය පද කිහිපේ දීලා වෙන්නුණ දාට. දැන් ඒක ඔබ දන්නව නේද? වෙන්නුණ දාට උග්දණ්ඩේ පැනිසේ මන්ද නැහැ. එක්කුණ දාට නේද? කවියේ තියෙන කොහොමද? එක්කුණ දාට විරුද්ධ පදේ වෙන්නුණ දාට. එහෙනම් වෙන්නුණ දාට කියන්නේ මොකක්ද එහෙනම්? එක්කුණ දාට. එක්කුණ දාට. නොමිනිහා. මිනිහා. නොමිනිහා කියන්නේ මිනිස්කම් තියෙන කෙනාද? නැති කෙනා. මිනිහා කියන්නේ මනුස්සකම තියෙන කෙනා. ඔය කියන ආකල්ප කුසලතා නේද? එතනින් ගියාම බුද්ධිය නේ? මෙන්න මේවා හරියට තියෙන කෙනා අපි කියන මිනිහෙක් කියලා. බුද්ධියෙන් තියෙන්න ඕන, දැනුමෙන් තියෙන්න ඕන, නේ ආකල්ප වලින් තියෙන්න ඕන, කුසලතා වලින් මේ ඔක්කොගෙම පිරිපුන් නම් අපි කියනවා මිනිහෙක් කියලා. නේ? පිරිපුන් මිනිහෙක් වෙනවා. නොමිනිහා කියන්නේ ඔය කියන ගති ලක්ෂණ නැති අය. විශේෂයෙන් ආකල්පෙම ඇත්තෙම නැත්තම් ඔහු මිනිහෙක් වෙන්නේ. ඔහුගේ කුසලතාවය නැත්තම් නේද? මිනිහා. අඳුර බලන්න. එළිය. බලන්න ඔබට තියෙනවා කවි පන්තිය තුල කවිය මෙන්න මේ කවිය බලන්න. අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනිහුල විදුලි එළිය. එතකොට මොකද්ද? අඳුරේ අනිත් එක තමයි එළිය. එළිය. උගත් තන එක නූගත් අයට ලොවේ නේද? නූගත්.
බලන්න. මුලසේම මුලසේම අගසේම මුලසේම අගසේම උක්දණ්ඩේ මුලසේමා වෙන්නුණ දාට යක් දෙබරේ වදසේමා ගොසින් ගොසින් කටු අත්තේ අගසේමා. එහෙනම් මුලයි අගයි තියෙන්නේ. අහන්න බලන්න මේ කවිවල කවිය රසය ශබ්ද රසය තීව්‍ර කරන්න කවියා මේ යොදාගත්ත දේවල් මේ කවිය සංකල්ප රූප වලින් අනුන කවියක්. අපි ඉස්සරහට සාකච්ඡා කරනවා විචාර ලියද්දී. ඒ කවියෙන් ඕනම දෙයකට ලියන්න පුළුවන් කවි තියෙන සමහර ඒවා. පැහැදිලිද? හරි. එහෙනම් මුලසේමා අගසේම අගසේම අන්න එනම් වෙන්නුණු දාට එක්කුණු දාට නොමිනිහා මිනිහා අඳුර එළිය උගත් නූගත් අගසේම මුලසේම. හරි බලමු ඊළඟ. පළමු කවියෙන් දෙන ප්‍රධාන උපදේශය කුමක්ද? අන්න. දැන් පුතේ පළමුවෙනි කවිය මම පුතාලා දන්නවා එක් ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතු බත් දීමා තෑල්ලුමෙන් දැනේ හානා හීය පානා අඬ හැරෙන් දැනේ. අන්න එතකොට මේකේ අවසානයේට අපිට යම් උපදේශයක් දෙනවා. මොකක්ද? යම් කාර්යයක් කළ යුත්තේ ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇතුවයි. ඒ විතරක්ද? නෑ. යම් කාර්යයක් කරගන්න ඕන නම් ඒ පිළිබඳ මනා අවබෝධයක් තියෙන කෙනෙක්ගෙන් තමයි යම් කාර්යයක් කරගන්න ඕන. යම් කාර්යයක් කළ යුතු වන්නේ ඒ පිළිබඳ එය පිළිබඳ මනා අවබෝධයක් තියෙන කෙනෙක්ගෙන්. යම් කාර්යයක් කරගන්නවා නම් ඒක කරන්න ඕන ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇති කෙනෙක්ගෙන්. ඊළඟට අනිත් අයට අපිට පණිවිඩයක් දෙනවා යම් කාර්යයක් පිළිබඳ හරියට අවබෝධයක් තියෙනවා. යම් කාර්යයක් කරන නම් ඒ පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු බව. අපි මෙන්න මේකේ උත්තරේ හදාගනිමු. යම් කාර්යයක් කළ යුත්තේ ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇතිව අපි මේක මේ විදිහට ලියමු. මේ විදිහට යම් කාර්යයක් කළ යුත්තේ ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇතුව බවත්
කාර්යය කරගත යුත්තේ ද ඒ පිළිබඳ මනා ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇති අයගෙන් බවයි. අන්න හරි. යම් කාර්යයක් කළ යුත්තේ ඒ පිළිබඳ මන අවබෝධයක් ඇතුව බවත්. හරිද? බවත්. එකී කාර්යය කරගත යුත්තේද ඒ පිළිබඳ මන අවබෝධයක් ඇති අයගෙන් බවයි. පැහැදිලිද? හරි. දෙවන කවියෙන් කවියා දෙන ප්‍රධාන උපදේශය මෙන්න පළවෙනි කී උත්තරේ. දෙවනි කවිය ඔබ දන්නවා නහින දෙහින කාලෙට පින් කෙරුමේත වහින කලට කූරින් විල් වලින් බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත පණින රිලවුන්ට නිමක් කමක්. මේ ඔක්කොම එකතු කරලා අවසාන එක තමයි දෙන්නේ. වැරදි වැඩ කරන අයට අනුබල දෙන්න එපා කියලා. මේ ඔක්කොම අවසානයේ කියා දෙනවා වැරදි කරන අයට අනුබල නොදිය යුතු බව. අන්න ඒකයි. වැරදි කරන අයට අනුබල නොදිය යුතු බව. හරිද? දැන් එතකොට පළවෙනි එකේ පාදයේ කියා දෙන්නේ අප ජීවිතයේ අවසාන කාලයේදී පින් දහම් කළ යුතු බව. නේද? අනිත් එක අනිත් පැත්තෙන් ගන්නකොට සන්තුෂ්ටි පරමන්දන. උදාහරණ ගොඩක් එනවා. උපදේශ ගොඩක් එනවා. නමුත් ප්‍රධාන එක විදිහට අපි ගන්නේ වැරදි කරන අයට අනුබල නොදිය යුතු බව. අන්න එතකොට මොකද වෙන්නේ? ජීවිතයේ අවසානයේ කොහොමත් හොඳ වෙනවා. අනිවාර්යයෙන්. හරි. ඔන්න එහෙනම් ඒ ප්‍රශ්න දෙකේ උත්තර ඔබට පැහැදිලි. වැරදි කරන අයට අනුබල නොදිය යුතු බව, යම් කාර්යයක් කළ යුත්තේ ඒ පිළිබඳ මන අවබෝධයක් ඇතුව බවත්, එකී කාර්යය කරගත යුත්තේ ද ඒ පිළිබඳ මන අවබෝධයක් ඇති අයගෙන් බවයි. හරි. තෙවන කවියෙන් කවියා දෙන ප්‍රධාන උපදේශය. තෙවන කවිය තමයි පුතේ වරද පෙනෙන තරමට වැරදුනා නොවේ. බලන්න ඒකේ වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ. වර්ධ පෙනෙති වැඩ නූගත් අයට ලොවේ වර්ධ නැති කෙනෙක් නැත සකිය එළොවේ. අන්න ඒකේ අවසානයේ දෙනවා මොකද්ද? මේ ලෝකේ වැරදි නැති අය නෑ නේද? හැමෝගෙම පුංචි වැරදි සිදුවිය හැකියි. ਸਰව සම්පූර්ණ පුද්ගලයෝ මේ ලෝකේ කිසිවෙක් හඳුන ගන්න බෑ. බුදුවරයෙක් හැර නේ ප්‍රකට සාස්වරයෙක් හැර අංග සම්පූර්ණ කෙනෙක් නෑ මේ ලෝකේ. ඒ කොහොම වුණත් වැරදි නැති අය අපිට හොයාගන්න බෑ. ඒ නිසා හැමෝගෙම අතින් පොඩි වැරදි සිදුවිය හැකියි. අන්න එහෙනම් ඔබට එතෙන්දී පණිවිඩයක් දෙනවා මොකද්ද පුතේ? වැරදි තියෙනවා මේ ලෝකෙ බිහි වෙච්ච හැමෝටම නේ. හරි. හතර බලන්නේ නම් ඒකේ තෙවන කවිය.
සිවණ කවිය. වැරදි නොමැති අයෙකු දැකිය නොහැකි බවයි. නොහැකි බවයි. හරිද? වැරදි නොමැති අයෙකු දැකිය නොහැකි බවයි. හරි. බලන්න එහෙනම් ඒකේ ප්‍රශ්න තුනේ උත්තර ටික. පළවෙනි කවිය යම් කාර්යයක් කළ යුත්තේ ඒ පිළිබඳ මන අවබෝධයක් ඇතුව බවත් එකී කාර්ය කරගත යුත්තේද ඒ පිළිබඳ මන අවබෝධයක් ඇති අයගෙන් බවයි. වැරදි කරන අයට අනුබල නොදිය යුතු බව දෙවන කවියේ තුන්වෙනි එකේ වැරදි නොමැති අයෙකු දැකිය නොහැකි බව. ඒ කියන්නේ වැරදි කරන්නේ නැති කෙනෙක් මේ ලෝකේ නොමැති බව. සිව්වන කවියෙන් කවියා දෙන ප්‍රධාන උපදේශය. ඔබ දන්නවා සිව්වන කවිය. ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු. බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු. කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු. තමුන්ගේ තරම දැනගෙන කල. අන්න එනම් තමුන්ගේ ස්වභාවය හඳුනගෙන තමන්ගේ තරමට අනුව කාලය ගත කරන්න කියලා. පැහැදිලිද? හරි. මොකක්ද එහෙනම් ඒකේ උත්තරේ? මොන පිළිතුර? 6. තමන්ගේ ස්වභාවය මනා ලෙස හඳුනාගෙන කටයුතු කළ යුතු බව. හරිද? තමන්ගේ ස්වභාවය තමන් හඳුනා ගන්න ඕන. තමන් ඉන්නේ 10 ශ්‍රේණිය නම් 10 ශ්‍රේණියේ බව. ඒ ස්ථානයේ තමන්ගේ හැසිරීම රටාව වෙනස් කර ගන්න වෙනවා. ඔබ 10 වසර නම් 10ට ගැලපෙන්න ඕනේ. 11 නම් 11ට. නේද? අවුරුදු 50ක් නම් 50ට ගැලපෙන විදිහට තමයි අපි හැසිරෙන්නේ. ගුරුවරයෙක් නම් ගුරුවරයෙකුට සතු ගුණාංග තියාගෙන තමයි හැසිරෙන්නේ. ඒ නිසා අපි ජීවත් වෙනකොට ඒ අය පුද්ගල ඒ අයගේ ස්වභාවය ඒ අය හඳුනා ගන්න ඕනේ. නැත්නම් අපිට අපේ ගමන ලස්සන කරගන්න බැරි වෙනවා. පස්වෙනි කවියෙන් කවියා දෙන ප්‍රධාන උපදේශය කුමක්ද කියලා අහනවා. පස්වෙනි කවියෙන් කවියා දෙන ප්‍රධාන උපදේශය. දැන් උන සිව්වන කවිය හරි. පස්වෙනි එක තමයි මොකද්ද? ඇස නැතිදා පොත ගත්තේ කියන්නේද? ඔබ දන්නවනේ ඇස් දෙක අන්ධ වෙලා පොත් කියවුවල වැඩක් නැහැ. දත නැතිදා උක්දඬු ගෙනි තපිනද? දත් නැති කාලේ උක්දඬු ගෙනි හැපුවට වැඩක් නැහැ. කන්න බෑ. ලොඹ තුවාල වෙනවා නේද? වෙර නැතිදා ගහගත්තේ දිනන්න. කොච්චර ගහගත්තා දිනන්න හම්බ වෙන්නේ නැහැ. වේට් එක තමගේ ශක්තිය නැත්තම්. යුද ඇතිදා නැති කග කොටන්නද? යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද? යුද්ධේ තියෙන වෙලාවේදී කඩුව අවශ්‍යයි. යුද්ධේ නැති වෙලාවේදී කඩුවෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. අන්න එහෙනම් යම් කාර්යයක් කළ යුතු මොහොතේදී කළ යුතු බවත් එසේ නොකිරීමෙන් කිසිදු ප්‍රතිලාභයක්වත් නොවන බවයි. පැහැදිලිද? නැත්නම් ඉතින් යුද්ධ නැති වෙලාවේදී කඩුව අරන් ආවට වැඩක් නැහැ. මොනා කරන්නේ? ඒකේ ප්‍රයෝජනයක් නැහැ. ඒ වෙලාවේ තමයි ඕනේ. අදාළ වෙලාවේ. එහෙනම් අදාළ කාර්යය කර යුතු වන්නේ ඒ අදාළ වෙලාවෙදී. ඊට පස්සේ එකකින් කරාට ඒක ප්‍රතිලාභ හම්බ වෙන්නේ නැහැ. හරි. මේ විදිහට යම් කාර්යයක්
කළ යුත්තේ කළ යුත්තේ කළ යුතු මොහොතේදී කළ යුතු මොහොතේදී වුවත් එසේ නොකිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොලැබෙන බවයි. හරිද? යම් කාර්යයක් කරන්න ඕන ඒකෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා නම් පමණයි. ඒක නිකන් කරාට කියලා වැඩක් නැහැ. දැන් මම පැහැදිලි කරේ යුද්ධයේදී තමයි කඩුව ඕන. යුද්ධේ නැති වෙලාවදී කළ වැඩක් නැහැ. ස්පේන වෙලාවේ තමයි පොත් කියවන්න ඕන. පස්සේ කියවල වැඩක් නැහැ. විභාගෙට අදාළ වෙලාවේ තමයි පාඩම් කරන්න ඕන. විභාගෙ ලං කරලා පාඩම් කළ වැඩක්. හෙට විභාගෙ නම් අද පාඩම් කළා හරියන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්න. පැහැදිලිද? හරි. මගේ දරුවනේ බලන්න එතකොට 6 වෙනි පද්‍යයෙන් කියවෙන්නේ කවුරුන් පිළිබඳ තොරතුරක්ද? 6 වෙනි පද්‍යය ඔබ දන්නව මොකද්ද? එක්ුණ දාට උක්දණ්ඩේ පැනිසේමා වෙන්නුණ දාට යක් දිබරේ වදසේමා ගොසින් ගොසින් කටුවත්තේ අගසේමා ඉතින් ලදේ කරිබිල තිබ්බටුසේමා. ඒ කියන්නේ මොකද්ද මේ? මේ අඹුසැමි යුවල එකතු වන දා තමයි කියන්නේ. අඹුසැමි යුවලක් ගැන කියවෙන්නේ. කවුරුන් ගැනද කියවෙන්නේ? කවුරුන් පිළිබඳ තොරතුරක්ද? යුගදිවියටපත් දෙදෙනෙකු පිළිබඳ. ඒ කියන්නේ අඹුසැමි දෙදෙනෙකු අතර දිවියටපත් දෙදෙනෙකු පිළිබඳ. ඒ කියන්නේ අඹුසැමි යුවලක් ගැන. පැහැදිලිද? කසාද බැලපු දෙන්නේ. ඔවුන් එක්කු දිනට උක්දණ්ඩේ පැණි වගේ යයි පැවසීමෙන් හැඟවෙන්නේ කුමක්ද? මොකද්ද මේ? යුගදිවියටපත් මුල් අවස්ථාව අතිශයින්ම චමත්කාර ජනක බව. පැහැදිලිද? යුගදිවියටපත් මුල් අවස්ථාව හරියට උක්දණ්ඩේ මුල වගේලු. හැබැයි යුගදිවියටපත් වෙලා ටික කාලයක් යනකොට ඒ තියෙන ආදරය ක්‍රමානුකූලව අඩු වී යන ආකාරය උක්දණ්ඩේ පැණි වගේ තමයි කියන්නේ. පැහැදිලිද? හරි. අපි ලියමු මේ විදිහට. යුගදිවියට පත් වූ මුල් අවස්ථාව උක්දණ්ඩේ මුලමෙන්
උක්දණ්ඩේ මුල අතිශයින්ම පැණි රහයි. හොඳටම රසයි. ඒ වගේ සතුටුදායකයි මුල් අවස්ථාව අතිශයින් මේගොල්ලෝ බොහොම සතුටෙන් ඉන්නවා. ප්‍රේමයෙන් වෙලිලා ඉන්නවා. හැබැයි ඒක ටිකක් යන්න මොකද වෙන්නේ? ප්‍රේමයේ සුන්දරත්වය නේද? දැන් යුග දිවියටපත් වූ මුල් අවස්ථාව උක්දණ්ඩේ මුලමෙන් අතිශයින්ම මොන වගේද? චමත්කාර ජනකයි. ඒගොල්ලෝ අතිශයින්ම සුන්දරයි නේද? හැබැයි ඒක යන්න ඒ සුන්දරත්වය ටිකෙන් ටික අඩු වෙලා යනවා. අපි ඒක මේ විදිහටම කියමු. අතිශයින්ම සුන්දර බවත් සුන්දර බවත් උක්දණ්ඩේ මුල අතිශයින්ම පැණි රසයි. එහාට යන්න අඩුයි. එක්කුණු දවස් හරියට උක්දණ්ඩේ මුල වගේ. ඒ දෙන්න අතිශයින්ම විඳිනවා. යුග දිවියටපත් වූ මුල් අවස්ථාව උක්දණ්ඩේ මුලමෙන් අතිශයින්ම සුන්දර බවත්ය. කවියා හත්වන කවියෙන් ඉදිරිපත් කරන ප්‍රධාන උපදේශය. හත්වෙනි කවිය තමයි රන්විමනේ සිටිමුත් දුක නැති වෙද්ද. පැනිමීයේ කෑමුත් බඩගිනි නැද්ද. මිනිබරණින් සැදුමුත් ගත නොදිරද්ද. පැණිවරකා ගහටත් එන නොවදිද්ද. අන්න පුතේ ජීවිතයේ අස්ථිරභාවය. මේ ලෝකයේ ජීව අජීවී සියලු පරිසරය නැසෙන බව. එම ලියන්නකෝ. මෙලොව ඇති අජීවී වස්තුන් මෙන්ම මෙලොව ජීවත් වන සෑම ජීවියෙකුම විනාශ වන බවයි. පැහැදිලිද? මෙලොව ඇති අජීවී වස්තුන් මෙන්නම මෙලොව ජීවත් වන සෑම ජීවියෙකුම විනාශ වෙන බව. රන්විමනේ සිටිමුත් දුක නැති වෙද්ද. කොහොම හිටියත් ඒක ඇති වෙනවා. නේද? පැණිවරකා ගහටත් හින වදිනවා. උසස් ભેදයක් නැහැ. උස් පහත් ભેදයක් නැහැ. සියලු මේ මහ පොළොව මත තියෙන ජීවාජීවී සියලුම වස්තුන් විනාශ වෙනවා. ඒ කියන්නේ මැරෙනවා. අන්න අනිත්‍යතාවය තමයි සරලව කියනවා. මොකද පුතේ? අනිත්‍යතාවය, අස්ථිරභාවය. ඊළඟට බලන්න කවියා 7 වන. කවියා ප්‍රධාන උපදේශය සඳහා ඉදිරිපත් කරන උදාහරණ උපදේශ මොනවද කියලා අහනවා. බලන්න. එයා දෙන මේකට උදාහරණ උපදේශ මොකක්ද ඒ තියෙන්නේ? පැණිවරකා ගහට නේද? එන ගහනවා. කතා කරන්න දෙයක් නැහැ. පැහැදිලිද? ඊළඟට කොච්චර ලස්සන ගෙදරක හිටියත් මැරෙනවා. මුළු ඇඟම මේ මිනිබරණි මාණික්‍ය ආභරණ පැළඳගෙන ලස්සන හිටියත් මේක තේරෙනවා. අන්න උදාහරණ 4ක් අරගන්නවා. ඒ 4ෙන් තමයි අවසාන 4ෙන් තමයි අපිට කියා දෙන්නේ ජීවිතය අස්තිරභාවය. එහෙනම් උදාහරණ කියද්දි උදාහරණ 4ක් තියෙනවා. ඒ පාද 4ම
අන්නේ උදාහරණ 4 කියනවා. මොනවාද එහෙනම්? රන් විමානයක සිටියත් දුක ඇති වෙනවා. නේ? මාණික්‍ය ආභරණ පැළඳුවත් ශරීරය දිරනවා. පැණිමීයේ කෑවත් බඩගිනි ඇති වෙනවා. පැණිවරකා ගහටත් එනවාද? මේ හතරම උදාහරණ 4ක් අරගන්න. හරි මගේ දරුවනේ ඔන්න මේ විදිහට ඔබ ප්‍රශ්න වලට උත්තර පිළිතුරු සපයන්න ඕන. අපි ඊළඟට සාකච්ඡා කරන හොඳම කොට තමයි විචාර. හානාහිය පානා ඩැහැරෙන් කියන කවි පන්ති අරගෙන ලස්සන විචාර ටික අපි කියා දෙන ඔබට ලියන විදිය. එතකොට මේ පාඩම සම්පූර්ණයෙන් අපිට ඉවර කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට එහෙනම් ඔන්න මේ කොටසින් අපි අවසන් කරන ඔබට පැහැදිලි මේ ප්‍රශ්න ටික නේද? බලන්න ආයසරයක්. ඒ පද්‍ය වලින් දෙන උපදේශයන් ඔබට පිළිවෙලින් පැහැදිලි කරා. හරිද? එතකොට ඔබට දැන් ඔබ දන්නවා මේවෙන් දෙන උපදේශයන් ඔබට පැහැදිලි කරන්න පුළුවන්. විභාගෙදී උපදේශාත්මක ජන කවි මේ තියෙන්නේ. උපදේශයක් දෙනවා කියනකොටම අපිට ඔය උදාහරණ අරගෙන පැහැදිලි කිරීම කරන්න පුළුවන් කැමති විදියට. උදාහරණ 3යි ගන්න තියෙන්නේ. 4ක් ගන්නවා 4ක් ගන්නවා. පැහැදිලිද? හරි පුතේ. එහෙනම් අපි ඊළඟ කොටසෙන් සාකච්ඡා කරමු හානාහිය පානා ඩැහැරෙන් දැනේ කියන එකේ විචාර ප්‍රශ්න ටික. එහෙනම් මේ ටික මෙතනින් හමාර කරනවා.